අයිබෝවන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ විද්‍යාව කියන විෂය. 10 ශ්‍රේණියේ විද්‍යාව විෂය බොහෝ වෙලාවට හුඟක් සිසු දරුදරියන්ට අමාරුයි කියන තැන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මේ 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ විද්‍යාව විෂය බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වගේම අඩු කාල සීමාවක් තුළ ඉගෙනීම තමයි ඉගෙන ගන්න පුළුවන් කියන එක තමයි මෙහිදී මම විශේෂයෙන් අපේ දරුදරියන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට අපි උසස් පෙළ හදාරන්න යන දරුවෝ 10 ශ්‍රේණියේ භෞතික විද්‍යා කොටස හා රසායන විද්‍යා කොටස නැතුව විද්‍යා විෂය හදාරන්න ගියොත් උසස් පෙළදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම භෞතික විද්‍යා අංශයෙන් ගියත් ජීව විද්‍යා අංශයෙන් ගියත් මේ විද්‍යාව කියන විෂය බොහොම වැදගත් වෙනවා. සහ මේක පරිසරයත් එක්ක ගත්තාම සහ මේ ලෝකයේත් එක්ක ගත්තාම මේක නිරන්තරයෙන්ම අලුත් වෙමින් පවතින විෂයක්. ඒ නිසා අපි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ මේ 10 ශ්‍රේණියේ විෂය අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ භෞතික විද්‍යාව කියන කොටස. ඒතර 10 ශ්‍රේණියේ භෞතික විද්‍යාව කොටස අද දවසේ කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඊට පස්සේ මේක දෙවෙනි පාඩම විදිහට අපි 11 ශ්‍රේණියට නියමිත භෞතික විද්‍යාව කොටස් සියල්ලම එක දවසකදී නැවතත් සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ විදිහට පාඩම් දෙකකින් 10 ශ්‍රේණියේ විද්‍යාව භෞතික විද්‍යාව කොටස සහ 11 ශ්‍රේණියේ භෞතික විද්‍යාව කොටස නැවත පාඩමකදී පාඩමක් වගේ අපි ආවරණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ 10 ශ්‍රේණියේ භෞතික විද්‍යාව ගත්තාම ඔබ දන්නවා 10 ශ්‍රේණියේ පළවෙනි කොටස කියලා එක කොටසක් තියෙනවා. දෙවෙනි කොටස විදිහට තව කොටසක් තියෙනවා. 10 ශ්‍රේණියේ පළවෙනි කොටස තුල තියෙන පාඩම් ටික තමයි මේවා. සරල රේඛීය චලිතය, නිව්ටන් නියම, ඝර්ෂණය, සංප්‍රයුක්ත බලය, බලගූර්ණය, බල සමතුලිතතාවය. 10 ශ්‍රේණියේ දෙවෙනි කොටසේ තියෙනවා ද්‍රව ස්ථිතිය, කාර්ය ශක්තිය හා ජවය, ඊළඟට ධාරා විද්‍යුතය. එතකොට මෙන්න මේ පාඩම් සියල්ලම 10 ශ්‍රේණියේදී තමයි ආවරණය වෙන්නේ. ඉතින් අපි බොහොම කෙටි කාලයක් තුළ මේ සියලුම පාඩම් වල සාරාංශයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් 10 ශ්‍රේණියේ දරුවන්ට නැත්නම් 11 ශ්‍රේණියේ දරුවන්ට විද්‍යාව විෂය හෙට නම් තියෙන්නේ. අද දවසේදී මේක පැයක් තුල මේ වීඩියෝ එක නරඹනකොට තමන්ගේ මුළු පාඩම් මාලාවම ආවරණය වෙලා නැවත මතක හිතීමේ මේ මතක තබාගෙන ඕනම ගැටලුවකට මුහුණ දීමේ හැකියාව ලැබෙන පරිදි තමයි මේ විෂය මේ වීඩියෝ එක අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු එහෙනම් මේකේ පළවෙනි පාඩමේ ඉඳලා සරල රේඛීය චලිතය. දැන් සරල රේඛීය චලිතය කියලා ගත්තහම එතකොට දැන් මේ සරල රේඛීය චලිතය නිව්ටන් නියම ඝර්ෂණය. ඒතකොට මේ ටික ඔක්කොම එකට තමයි බැඳිලා යන්නේ. අපි වෙනස් විදිහේ පාඩම් විදියට ගත්තට ඇත්තටම මේවා ඔක්කොම එකට අත්වැල් බැඳගත්තු එකිනෙක හා සම්බන්ධ විෂය කොටස්. ඒතකොට මේකෙදි සරල රේඛීය චලිතය ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලාම බලමු යම්කිසි ගමන් මාර්ගයක් තියෙනවා. මේ තියෙන්නේ A ලක්ෂයක ඉඳලා B ලක්ෂයක් දක්වා යම්කිසි ගමන් මාර්ගයක් තියෙන විදිහ. ඒතකොට අපි ගත්තොත් A සිට B යන කෙනෙකුට මේ ගමන් මාර්ගයේ දිගේ යනවා නම් මෙන්න මේ විදිහට තමන්ගේ හිස විවිධ දිශාවලට හැරෙමින් තමයි ගමන් කරන්නේ. තමන්ගේ හිස විවිධ දිශාවලට හැරෙමින් තමයි ගමන් කරන්නේ. එතකොට මේ ගමන් කරන මෙන්න මේ ගමන් මාර්ගය නැත්නම් A සිට අපි හිතමු C හරහා ගමන් මාර්ගය අපි හඳුන්වනවා දුර කියලා. එතකොට දුර කියන එක ගත්තයින් පස්සේ මේ A සිට B දක්වා ගමන් කරන විවිධ මාර්ග තියෙන්න පුළුවන්. තව මෙහෙම මාර්ගයකුත් තියෙන්න පුළුවන්. ඒකත් දුරක්. එතකොට අපි ගත්තොත් එහෙම මේ දෙක මැද්දේ තියෙන මෙන්න මේ A සිට B දක්වා සරල රේඛීය දුර. A සිට B දක්වා සරල රේඛීය දුර ගත්තොත් එහෙම ඒක නියතයි. මේක වෙනස් වෙන්නේ නැහැ. දිශාව නිශ්චිතයි. එතකොට මෙන්න මේකට අපි කියනවා විස්ථාපනය කියලා. එතකොට අපි දන්නවා දුර කියන්නේ යම්කිසි ලක්ෂ දෙකක් තුර හරහා යම්කිසි ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කරන මාර්ගයක තියෙන දිග තමයි දුර වශයෙන් අපි හඳුන්වන්නේ. විස්ථාපනය කියන්නේ එහෙනම් එම ලක්ෂ දෙක හරහා අඳිනලා සරල රේඛාවක් එහෙම නැත්නම් කෙටිම දුර. ඒකට විස්ථාපනය සහ දුර අතර වෙනස ගත්තොත් විස්ථාපනය මනින්නෙත් අපි මීටර වලින්. දුර මනින්නෙත් අපි මීටර වලින්. ඒ වගේම විස්ථාපනය එහෙනම් දිගක්. දුර කියන්නේ දිගක්. හැබැයි විස්ථාපනය කියන එකට නිශ්චිත දිශාවක් තියෙනවා. නිශ්චිත දිශාවක් තියෙනවා. එතකොට දුර කියන එකට නිශ්චිත දිශාවක් නැහැ. නිශ්චිත දිශාවක් නැහැ.
එතකොට මේක තමයි දුර සහ විස්ථාපනය අපිට හඳුනා ගන්න තියෙන පහසුම ආකාරය. ඒකට අපි බලමු මේට අමතරව. දැන් දුර සහ විස්ථාපනය කියන එක අපි දැක්කා. අපි මේක බලමු පුංචි ගැටලුවකින්. අපි බලමු යම්කිසි දරුවෙක් A කියන ලක්ෂයක ඉඳලා එයා අපි දිශා ටික ගත්තොත් එහෙම උතුරේ ඉඳලා පාලි ළඟට ඇවේ ගිහින් ගම්බීදිද බලාවරින් කියලා අපිට දිශාට අඳුර ගන්න පුළුවන්. ඒ ඉඳලා නැගෙනහිරට යනවා මීටර් 5ක්. ඊළඟට නැගෙනහිර ගිහිල්ලා B ලක්ෂයකට යනවා. නැගෙනහිර ඉඳලා දකුණට යනවා මීටර් 10ක්. දකුණට මීටර් 10ක් ගිහිල්ලා C ලක්ෂයට එනවා. ඊට දකුණ C ලක්ෂයේ ඉඳලා මීටර් 5ක් බටහිරට යනවා. බටහිරට යනවා මීටර් 5ක්. එතකොට මේ දරුවා ගමන් කළ මාර්ගය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒකට අපි බලමු මේ ගිහිල්ලා D කියන ලක්ෂයකට එනවා. D කියන ලක්ෂයකට එනවා. එතකොට අපි ගලමු A හා D අතර දුර. AD දුර. AD දුර මීටර් 5යි, මීටර් 10යි, මීටර් 5යි. මේ ටිකේ ඔක්කොගම එකතුව. 5යි 10යි 15යි 5යි මීටර් 20යි. මීටර් 20යි. අපි බලමු AD විස්ථාපනය. විස්ථාපනය. AD විස්ථාපනය කියන්නේ නම් A ලක්ෂයේ ඉඳලා D ලක්ෂයට තියෙන සරල රේඛීය දුර. නැත්නම් සරල රේඛාවක් ඇඳෙයින් පස්සේ මේකෙන් දැක්වෙන විස්ථාපනය. එතකොට AD අතර විස්ථාපනය අපිට පේනවා මීටර් 10යි දිශාව දකුණට. එහෙනම් අපි පේනවා දුර දක්වනකොට අපි දිශාවක් දක්වන්නේ නැහැ. නමුත් විස්ථාපනය දක්වනකොට දිශාව දක්වනවා. එතකොට දුර සහ විස්ථාපනය අතර සරල අදහස දැන් පැහැදිලි. එම නිසා අපි මේ දිශාවක් සහ විශාලත්වයක් ඇති රාශීන් හඳුන්වනවා දෛශික රාශීන්. දෛශික රාශීන්. එතකොට මේ දෙකම නැතුව එහෙම නැත්නම් විශාලත්වයක් හා දිශාවක් කියන එක තියෙනවා දැන් මේකට. මේ දුරට තියෙන්නේ විශාලත්වයක් විතරයි. දුර ගත්තාම වර්ගඵලය ගත්තාම උස ගත්තාම ඒ වගේ වල මේ විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. එවැනි රාශීන් අපි හඳුන්වනවා අදිශ රාශීන් කියලා. අදිශ රාශීන්. එතකොට අපි මේ වෙනකොට ඉගෙන ගත්තා මේ සරල රේඛී චලිතය යටතේ දුර කියන්නේ මොකක්ද? විස්ථාපනය කියන්නේ මොකක්ද? ඒ වගේම දෛශික රාශීන් සහ අදිශ රාශීන් කියන්නේ මොනවද කියන එක. එතකොට දෛශිකයක් ලියනකොට එහෙම නැත්නම් විස්ථාපනය ලියනකොට අපි දිශාවත් එක්ක ලියන්න ඕනේ කියන එකත් අපි මෙහිදී පැහැදිලි කරගත්තා. ඒකට ඊළඟට අපි බලමු මේක කාලයත් එක්ක වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් විතර A සිට B දක්වා ගමන් කරන ළමේ මේ ගමන් කිරීමේදී එයාට යම්කිසි කාලයක් ගත වෙනවා. B සිට C දක්වාත් යම්කිසි කාලයක් ගත වෙනවා. C සිට D දක්වාත් යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට මේ දුර හෝ විස්ථාපනය වෙනස් වෙන්නේ තවත් එක්තරා සංකල්පයක් එක්ක නැත්නම් කාලය අනුව. එහෙනම් අපි බලමු කාලය සහ විස්ථාපනය අතර සම්බන්ධතාවයක් හොයාගන්න. එතකොට මේ විදිහට අපි ගත්තොත් අපි සරල රේඛාවක් ගමු මේ විදිහට A සිට B දක්වා සරල රේඛාවක් තියෙනවා. A සිට B දක්වා සරල රේඛාවක් තියෙනවා. එතකොට මේ සරල රේඛාවේ දුර මීටර් 5යි. මේ දුර මීටර් 5යි. A ලක්ෂයකින් ගමන් අරඹන ළමේ B ලක්ෂය දක්වා ගමන් කරන්න තප්පර 10ක් ගත කරනවා. තප්පර 10ක් ගත කරනවා. ඊට පස්සේ B ලක්ෂයේ තප්පර 5ක් රැඳී සිටිනවා. තප්පර 5ක් රැඳී සිටිනවා. ඊට පස්සේ නැවත B සිට A දක්වා ගමන් කරන්න තවත් තප්පර 5ක් ගත කරනවා. එතකොට මේක පුංචි ගැටලුවක් විදිහට අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් A ලක්ෂයක සිටින ළමේ B දක්වා ගමන් කිරීමට තප්පර 10ක් ගත කර B ලක්ෂයේ තප්පර 5ක් රැඳී සිට තවත් තප්පර 5කදී නැවත A ලක්ෂයට පැමිණේ. එතකොට අපි බලමු මේක කොහොමද කාලයත් එක්ක ඒ වගේම දුරත් එක්ක විස්ථාපනයත් එක්ක මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතෙන්දී මේ A සහ B සරල රේඛීය මාර්ගයක් හින්දා අපි මේක විස්ථාපනයක් විදිහට සලක ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේක විස්ථාපනයේ සහ කාලය අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. මේ තියෙන්නේ විස්ථාපන අක්ෂය. විස්ථාපනය. මනින්නේ මීටර වලින්. ඊළඟට මේ තියෙන්නේ කාලය. මනින්නේ තප්පර වලින්. එතකොට අපි පිළිගත්තු ඒකක තමයි මේවා විස්ථාපනයේ මීටර වලින් තප්පර කාලය මනින්නේ තප්පර වලින්. එතන වෙන බිඳුවක්. තප්පර 10කදී. මේ තියෙන තප්පර වෙන අපිට මේක ලක්ම ගන්න පුළුවන් 5, 10, 15, 20, 25 ආදී වශයෙන්. මේ පැත්තේ මීටර 5 ආදී වශයෙන් ලක්ම කරන්න පුළුවන්. තප්පර 10කදී. ඒ කියන්නේ මෙන්න
මුලදී ඒ ලක්ෂයේදී එයාගේ විස්ථාපනයේ බිඳුවයි කාලයේ බිඳුවයි. තප්පර 10කදී එයාගේ විස්ථාපනයේ මීටර් 5යි. තප්පර 10කදී විස්ථාපනයේ මීටර් 5යි. තවත් තප්පර 5ක් එම තැනම රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ එයාගේ විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. විස්ථාපනයේ තප්පර මීටර් 5මයි. ඊට පස්සේ තවත් තප්පර 5කදී එයා හිටපු දැනට වෙනවා කියන විස්ථාපනයේ බිඳුව වෙනවා. තවත් තප්පර 5ක් යනකොට විස්ථාපනයේ බිඳුව වෙනවා. ඒතකොට මේ විදිහට අපිට මේ සිද්ධිය මේ විස්ථාපනය සහ කාලය අතර මුළු සිද්ධිය ප්‍රස්ථාරගත කරලා මෙන්න මේ විදිහට ඇඳලා දක්වන්න පුළුවන්. ඒතකොට මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි කෙනෙක් ඇහුවොත් තප්පර 5ේදී යාගේ විස්ථාපනය කොච්චරද කියලා. එතකොට අපිට පුළුවන් මේ ප්‍රස්ථාරේ මේ තප්පර 5 ලක්ෂය හොයාගන්න. එතකොට මෙතන විස්ථාපනය 2.5යි. මේකෙදි එහෙම කියන්න බෑ. එතකොට මේ විදිහට අපිට විස්ථාපන කරන ප්‍රස්ථාරයකදී මෙතන තියෙන තොරතුරු වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි මේ විස්ථාපනය සහ කාලය අතර සම්බන්ධතාවය තවදුරටත් බලමු. විස්ථාපනය කියන එක සිද්ධ වෙනවා වේගය කියන එකත්. වේගය මත දුර වෙනස් වෙනවා කාලයත් එක්ක. ඒතර දුර වෙනස් වීමේ කාලයත් එක්ක ගත්ත මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා වේගය කියලා. වේගය කියන්නේ එහෙනම් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ හින්දා අපි දුර බෙදනවා කාලය. දුර මනිනවා මීටර වලින්, කාලය මනිනවා තප්පර වලින්. එහෙනම් මේකේ ඒකක එනවා තප්පරයට මීටර. ms ඍණ පළවෙනි බලය තප්පරයට මීටර. එතකොට මේක තමයි වේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට අර අපි ඉස්සෙල්ලා ගණන ගත්තොත් ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු එකේ මෙන්න මේ විදිහට මීටර් 5ක් ගියා, මීටර් 10ක් ගියා, මීටර් 5ක් ගියා. අපි ගත්තා විස්ථාපනය මීටර් 10යි, දුර මීටර් 20යි කියලා. එතකොට මේ සඳහා ගත වෙච්ච කාලය අපි හිතුව මේ ගමන් කිරීම සඳහා ගත වෙච්ච කාලය සම්පූර්ණයෙන්ම මේ තප්පර 20ක් නම්. තප්පර 20ක් නම්. මේ ගැටලුවේ මේ A ලක්ෂයේ සිට B ලක්ෂයට D ලක්ෂයට ගමන් කිරීමේදී ගත වෙච්ච මුළු කාලය තප්පර 20ක් නම්. අපි ඉස්සෙල්ලා දුර කියන එක ගත්තා මේ ගැටලුවෙම. දුර සමානයි 5යි 10යි 15යි 5යි 20යි මීටර. විස්ථාපනය මීටර 10යි. දිශාවක් කිව්වා දකුණට. එතකොට මේ සඳහා ගත වෙච්ච කාලය දැන් අපි ඉස්සෙල්ලා ගැටලුවේ කාලය ගැන සඳහන් කළේ නෑ. දැන් කාලය ගත්තොත් තප්පර 20යි. දැන් එහෙනම් මේක අපි වේගය මේ ළමයා මේක ගමන් කරේ එකම ඒකාකාර විදිහකට කියලා උපකල්පනය කළොත් එයාගේ වේගය සමාන වෙනවා දුර බෙදීම කාලයට. එහෙනම් දුර මීටර 20යි, කාලය තප්පර 20යි. එහෙනම් 20 බෙදීම 20යි කියන්නේ 1යි තප්පරයට මීටර. ඒ කියන්නේ තප්පරයකට මීටර එකක වේගයක් තමයි මේ දරුවා පවත්වගෙන ගිහින් තියෙන්නේ. හැබැයි අපි මේකේ මේ දුර වෙනුවට අපි මේක වෙනස් කරනවා. දුර වෙනුවට විස්ථාපනය ආදේශ කරනවා. එතකොට අපි බලන්න මේ වේගය දුර බෙදීම කාලය. එතකොට මේ වේගයටත් දිශාවක් නැහැ, විශාලත්වයක් තියෙනවා. එහෙනම් වේගය කියන්නේ අදිශ රාශියක්. දිශාවක් නැහැ, විශාලත්වයක් තියෙනවා. එතකොට අපි මේ දුර කියන එකට ගෙනාවොත් විස්ථාපනය. එතකොට මේම ගත්තොත් එහෙම. එතකොට විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් මේකට වේගය කියන්න බෑ. ඒ හින්දා අපි මේ වේගය කියන එක ගත්තේ දුර බෙදීම කාලයනේ. මේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි කියනවා ප්‍රවේගය කියලා. එතකොට මේක කියවනකොට අපිට ඇහුවොත් එහෙනම් විස්ථාපනය යනු කුමක්ද නැත්නම් විස්ථාපනය හඳුන්වන්න කිව්වොත් අපි මේක මේ ප්‍රස්ථාර මේ සමීකරණ ලියලා හරියන්නේ නැහැ. අපි ලියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය. ඒක සමීකරණයක් විදිහට දක්වනකොට තමයි විස්ථාපනය බෙදීම කාලය ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට මේක විස්ථාපනය මනින්නේ මීටර වලින්, කාලය මනින්නේ තප්පර වලින්. ඒකක අපිට එනවා මේකෙදි තප්පරයට මීටර. දැන් එනවා අපි බලමු මේ ගැටලුවේ ප්‍රවේගය. අපි දන්නවා වේගය තප්පරයට මීටර 1යි. දැන් ප්‍රවේගය හොයමු. විස්ථාපනය බෙදීම කාලය විස්ථාපනය මේකේ කීයද? විස්ථාපනය මීටර 10යි. කාලය තප්පර 20යි. එහෙනම් භාගය කියන්නේ 0.5යි තප්පරයට මීටර. එතකොට බලන්න මේ වේගය කියන එක සහ ප්‍රවේගය කියන එක
දෙක වෙන් කරලා හඳුනා ගන්න දැන් අපිට පුළුවන්. වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය, ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගයට තියෙනවා දිශාවක්. ප්‍රවේගයට දිශාවක් තියෙන හින්දා සමයි විස්ථාපනයට තියෙනවා දිශාවක්. විස්ථාපනයට දිශාවක් තියෙන හින්දා අපි කියනවා ප්‍රවේගයටත් ඒ දිශාවම තියෙනවා. එහෙනම් ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. ප්‍රවේගය කියන්නේ මෙතෙන්දී දෛශිකයක්. එහෙනම් දැන් මේ වෙනකොට අපිට දෛශික දෙකක් හඳුනා ගන්න හම්බ වුණා. එකක් තමයි විස්ථාපනය, අනිත් එක ප්‍රවේගය. අදිශ අද පාඩමේදී අපි දෙකක් හඳුනාගත්තා. එකක් තමයි දුර, අනිත් එක තමයි වේගය. එතකොට දැන් අපි මේ තොරතුරුත් එක්ක මේ පාඩමේ තවත් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉදිරියේදී කොහොමද මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ කාලයත් එක්ක කියලා. දැන් අපි දන්නවා. දැන් අපි බලමු මීට අමතරව දැන් තවදුරටත් ප්‍රවේගය කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වස්තුවක් චලනය වෙනකොට ආරම්භයේදී නිශ්චලයි. ආරම්භයේදී නිශ්චල වෙල ඉඳලා එන්න එයාගේ වේගය වැඩි කරනවා. සරල රේඛීය මාර්ගයකට නම් අපි කියන එක ප්‍රවේගය වැඩි වෙමින් පවතී. එතකොට දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට ගහක උඩ තියෙන ගෙඩියක්. ගහක උඩ තියෙන ගෙඩියක් ගුරුත්වාකර්ෂණය යටතේ පොළොවට වැටෙනවා. නැත්නම් පොළොවට ඇද ගැනීමේ බලයක් යටතේ පොළොවට වැටෙනවා. එතකොට අපි හිතමු ගහේ උඩදී මේ තියෙන්නේ ගහේ උඩදී වේගය ආරම්භක වේගය නැත්නම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. නටුවෙන් ගිලිහෙන ගෙඩියකදී ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ ඒක පොළොවට ඇදගෙන වැටෙනවා. එතකොට පොළොවට ඇදගන්නේ ගුරුත්වාකර්ෂණය යටතේ. එතකොට පොළොවට වැටෙනවා v වේගයකින්. වැටෙනවා. ඒ වගේ මේක සරල රේඛීයයි. වැටෙන ප්‍රවේගය අපි හිතමු v කියලා. එතකොට මේක ප්‍රස්ථාරගත කළොත් අපිට පේනවා මෙන්න බිඳුවයි, මෙන්න කාලය, මෙන්න ප්‍රවේගය. ප්‍රවේගයේ එකක තප්පරයට මීටර්, කාලය තප්පර වලින් මනින්නේ. ආරම්භයේදී බිඳුවයි, ගහින් ගෙඩියක් වැටෙනවා. මෙන්න v ප්‍රවේගයකදී පොළොව මත පතිත වෙනවා. v ප්‍රවේගයකදී පොළොව මත පතිත වෙනවා. කියන්නේ අපි දන්නේ නැහැ පොළොවට වැටෙන වේගය තාම මොකක්ද කියන එක. ගහේදී බිඳුවයි. පොළොවට වැටෙන වේගයේදී පොළොවට වැටෙන මොහොතේදී ප්‍රවේගය v. වේගය v කියලා ගමුකෝ. සරල රේඛාවක් ඉඳලා ප්‍රවේගයට සමාන වෙනවා. එතකොට v කියන ප්‍රවේගයකින් වැටෙනවා. එතකොට මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම ඒ ගත වෙච්ච කාලයේ තප්පර යම්කිසි අපි දෝ t කාලයක් කියලා. එතකොට මේක තමයි ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි අවසාන ප්‍රවේගයේ වැඩි යම්කිසි කාලයක් තුලදී ප්‍රවේග කාල ප්‍රස්ථාරය විදිහට එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. ඒක තමයි මම මේ කියන්න ඕනේ. දැන් ගහකින් වැටෙන ගෙඩියක ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ වගේ හැඩයක් තමයි එන්නේ. ගහෙන් වැටෙන එහෙම නැත්නම් ගමන් කරන දිශාව දන විදිහට සලකලා. ඊළඟට අපි ගමු මේ වගේම තව අවස්ථාවක් යම්කිසි වාහනයක් චලනය වෙනවා. චලනය වෙන්නේ ආරම්භයේ නිශ්චලයි. නිශ්චලතාවයෙන් ඉඳලා එයා තප්පර 10කදී 5යි තප්පරයට මීටර් ප්‍රවේගයක් ලබා ගන්නවා. තප්පර 10කදී තප්පරයට මීටර් 5ක ප්‍රවේගයක් ලබා ගන්නවා. එම ප්‍රවේගයෙන් තප්පර 10ක් චලිත වෙනවා. තවත් තප්පර 5කදී නිශ්චලතාවයට පත් වෙනවා. දැන් මේක තමයි වස්තුවේ චලනය. ආරම්භයේ නිශ්චලයි. තප්පර 10කදී මේකට පොයින්ට් වලින් අපි හදා ගන්න පුළුවන්. මේකට අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් හදලා බලමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න ගත්තොත් අපිට පේනවා ප්‍රවේග අක්ෂය මේ විදිහට අපි තප්පරයට මීටර්, කාලය මේ පැත්තට තප්පර, කාලය අපිට පේනවා 10කදී, නැවත 10කදී, නැවත 5කදී. එහෙනම් අපිට පහේ ගුණාකාර වලින් මේක අංකණය කරන්න පුළුවන්. 5, 10, 15, 20, 25, 30 ආදී වශයෙන්. මේ පැත්තට අපිට පේනවා තප්පරයට මීටර් 5ක එකක් අරන් තියෙන. එහෙනම් මෙතන 5 විතරක් අපිට ගන්න පුළුවන්. ඒත් අපි බලමු පළවෙනි අවස්ථාවේදී ආරම්භයේදී නිශ්චලයි. එහෙනම් මෙන්න මෙතන එක ලක්ෂයක්. තප්පර 10කදී කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී 5ක ප්‍රවේගයක්. එහෙනම් තප්පර 10කදී 5ක ප්‍රවේගයක් ලබා ගන්න තියෙනවා. කියන්නේ මෙන්න මේ අවස්ථාව. එම ප්‍රවේගයෙන් තප්පර 10ක්.
එම ප්‍රවේගයෙන් තප්පර 10ක් කියන්නේ මේ තප්පර 10 ඉඳලා තවත් තප්පර 10ක් යන තප්පර 20යි. එම ප්‍රවේගයෙන් යනවා කියලා මෙහෙම. එතකොට ආරම්භය තප්පර 10කදී 5ක ප්‍රවේගයක්. එම ප්‍රවේගයෙන් තප්පර 10ක් ගමන් කළා. තවත් තප්පර 5කදී නිසල වුණා කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි නැත්නම් වේගයේ බිඳුව වුණා. එතකොට මේක තමයි ප්‍රවේගකාර ප්‍රස්ථාරය. එතකොට ආරම්භක ඒ නිශ්චලතාවයේ තියෙන වස්තුව තප්පර 10කදී 5ක ප්‍රවේගයක් ලබාගෙන එම ප්‍රවේගයෙන් තවත් තප්පර 10ක් චලනය වෙලා තවත් තප්පර 5කදී නිශ්චලතාවයටපත් වුණා. දැන් පැහැදිලි. ප්‍රවේගකාර ප්‍රස්ථාරය කියන එක දැන් අපි ඇඳලා ඉවරයි. දැන් මේකෙන් මොකටද? මේකෙන් මොනවද අපි හොයන්නේ? අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා. එතකොට අන්නේ දේවල් ටික දැනගත්තයින් පස්සේ අපිට මේ පළවෙනි පාඩමේ තියෙන සියලු කරුණු කාරණා ඊටාම පැහැදිලිව හදාගන්න, හිතාගන්න, හොයාගන්න පුළුවන්. මේ බලන්න ප්‍රවේගය වැඩි වෙමින් ගියා. ප්‍රවේගය වැඩි වෙමින් ගියා කියුවාම මේ ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය කාලයත් එක්ක තමයි මේක වෙනස් වෙන්නේ. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය අපි හඳුන්වනවා ත්වරණය කියලා. ත්වරණය කියලා. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වැඩිවීම බෙදීම ගත වූ කාලය. එහෙනම් ප්‍රවේගය වැඩිවීම මනින තප්පරයට මීටර වලින් කාලය මනින තප්පර වලින්. එතකොට S වල උඩට එනකොට S වල නෙක්පිලි බලය වෙනවා. මේක එකකට වෙනවා තප්පර වර්ගයට මීටර. ms වෙන දෙවෙනි බලය. ත්වරණයේ ඒකක. ප්‍රවේගයේ වැඩිවීම. ප්‍රවේගයේ වැඩි වුණේ කී ඉඳලා කී වෙනකන්ද බලමු. 5 බිඳුවේ ඉඳලා 5 දක්වා. එහෙනම් 5 අඩු කිරීම බිඳුව. ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 10යි. එහෙනම් උත්තරේ 5 බෙදීම 10යි කියලා කියන්නේ 2න් 1යි. එහෙම නැත්නම් 0.5යි තප්පර වර්ගයට මීටර. තප්පර වර්ගයට මීටර. ඒතර අපිට මේ ත්වරණය කියලා තව එකකයක් ආවා. දැන් බලන්න ත්වරණය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කව ප්‍රවේගයේ විස්ථාපනය කිව්වේ දෛශික රාශිය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා ප්‍රවේගය කිව්වා එකක් දෛශිකයක්. දැන් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය එකක් දෛශිකයක්. එහෙනම් ත්වරණය කියන්නේ දෛශික රාශිය. ත්වරණය කියන්නේ දෛශික රාශිය. එතකොට අපි මේ ත්වරණය විතරක් දැනගෙන මදි. ත්වරණයෙන් ගමන් කරන දුර එහෙම නැත්නම් විස්ථාපනය හොයන්න පුළුවන් නම් මේක තවත් හොඳයි. එතකොට මෙන්න බලන්න මේ ත්වරණය සහ කාලාක්ෂයට යන යටවන ප්‍රස්ථාරයේ මුළු වර්ගඵලය. මෙන්න මේකෙන් දැක්වෙනවා ත්වරණයෙන් ගමන් කළ විස්ථාපනය. ත්වරණයෙන් ගමන් කළ විස්ථාපනය. අපි දන්නවා මේ ත්‍රිකෝණයක වර්ගඵලය හදන්නේ කොහොමද කියලා. භාගයක් ආධාරකයේ 10යි වැඩි කිරීම ලම්බ කුස 5යි දෙවරක් 5යි පස්වරක් 5 25යි. එහෙනම් ත්වරණයෙන් ගමන් කළ දුර මීටර 25යි. එහෙනම් මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා මීටර 25ක් කියලා. ඒක තමයි ත්වරණයෙන් ගමන් කළ දුර. ඊළඟට එහෙනම් ඒ වගේම අපිට පුළුවන් මේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර කියන්නේ මෙන්න මේ ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේගය වෙනස් වුණේ නැහැ. වැඩි වුණෙත් නැහැ, අඩු වුණෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් ගමන් කළ දුර හොයනවා නම් මෙන්න මේකේ වර්ගඵලය. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර. ඒකේ වර්ගඵලය. වර්ගඵලය අපි දන්නවා මේ පැත්තට 5යි, මේ පැත්තට 10යි. 5 වැඩි කිරීම 10 කියන්නේ උත්තරේ මීටර් 50යි. මීටර් 50යි. දැන් මේකේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තිනවා මීටර් 50ක විස්ථාපනය. ඊළඟට අපි බලමු ප්‍රවේගය අඩුවීම. දැන් අපි කතා කරේ ප්‍රවේගයේ වැඩිවීම ත්වරණය කියලා කිව්වා. මෙතෙන්දී අපිට පේනවා ප්‍රවේගය අඩු වෙලා. ප්‍රවේගය අඩු වෙලා. එහෙනම් ප්‍රවේගය අඩුවීම කියන එක ගත්තොත් එහෙම මේ සමීකරණයම ඒකකයේ විදිහටමයි එන්නේ. ප්‍රවේගය අඩුවීම ඍණ ත්වරණය කියලා හඳුන්වනවා. ප්‍රවේගය අඩුවීම ඍණ ත්වරණය කියලා හඳුන්වනවා. ඍණ ත්වරණය කියන එකත් එහෙනම් දෛශික රාශියක් දිශාවක් තියෙන නිසා මේ ඍණ ත්වරණය කියන ඒකක වෙනුවට අපි පොත්වල සඳහන් කරනවා මන්දනය. නම් ප්‍රවේගය අඩුවීම කියන ඍණ ත්වරණය එහෙමත් නැත්නම් මන්දනය. දැන් අපි බලමු මේ ගැටලුවේ මන්දනය කීයද කියලා. මේ ගැටලුවේ මන්දනය බලමු. මන්දනය අපිට එනවා එහෙනම් ප්‍රවේගය අඩුවීම. ප්‍රවේගය අඩුවීම 5 ඉඳලා බිඳුවට. 5 ඉඳලා බිඳුවට අඩු වෙලා. අඩුවීම හින්දා බිඳුවෙන් 5ක් නෙමෙයි අඩු කරන්නේ 5න් බිඳුවක්. අපි ත්වරණය වුණනම් අවසාන ලක්ෂයෙන් මුල් ලක්ෂය තමයි අඩු කරන්නේ. අර 10න් බිඳුව අඩු කරා වගේ. දැන් මෙතන මන්දනය හොයන නිසා අපි 5න් බිඳුවක් අඩු කළා. ගත වූ කාලය තප්පර 5යි. එනේ 5 බෙදීම 5 කියන්නේ උත්තරේ 1යි. තප්පර වර්ගයට මීටර් එකක මන්දනයක් තමයි මේ
රථය ගමන් කරලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් එහෙනම් මන්දණයෙන් ගමන් කළ දුර හොයන්න. නැත්තම් මන්දණයෙන් ගමන් කළ විස්ථාපනය. මේ මන්දනාක්ෂය සහ කාලාක්ෂයට යටත් වූ වර්ගඵලය. නම් මේකේ වර්ගඵලය අපි හොයමු. මන්දණයෙන් ගමන් කළ විස්ථාපනය. භාගයක් ආධාරකයේ 5යි වැඩි කිරීම ලම්බ කුස 5යි පස්සරක් 25 බෙදීම 2 කියන්නේ 12.5 මීටර. එතකොට බලන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් අපිට පුළුවන් වෙනවා ත්වරණය හොයන්න, මන්දනය හොයන්න, ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය හොයන්න, ඒ වගේම ත්වරණයෙන් ගමන් කළ දුර, ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර, මන්දනයෙන් ගමන් කළ දුර, ගමන් කළ මුළු දුර. ගමන් කළ මුළු දුර කියන්නේ මේ මුළු එකේම වර්ගඵලය. 25යි 25යි මෙතන 50යි 75යි 75යි මෙතන 12.5යි කියන්නේ 87.5යි. එහෙනම් මුළු විස්ථාපනය 87.5යි මීටර. 25යි 50යි 12.5 එකතු කරනවා. 25 ධන 50 ධන 12.5. මේ අනුව අපිට පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් මේ සියලු කරුණු කාරණා හොයන්න. එතකොට මේ 10 ශ්‍රේණියේ පෙළපතේ තියෙන අභ්‍යාස ටිකක් ඒ අභ්‍යාස ටිකත් හෙව්වනා මේ හදලා බලන්න. එතකොට නැවත මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට පුළුවන් වෙයි මේ මුළු කතන්දරය ඇතුළට යන්න. මම පොඩ්ඩක් ඊට වඩා වෙනස් ගැටලුවක් නැවත යොමු වෙන්නම්. මොකද මම දැකලා තියෙනවා සමහර දරුවෝ මේ විදිහේ ප්‍රස්තාරයක් ආවේ නැත්නම් එහෙම ලොකු මේ ප්‍රශ්නයකට මුහුණ පානවා. පොඩි වෙනසක් කරපු ගමන් කොහොමද විභාගෙට ඒක එතෙන්දී මුහුණ දෙන්නේ කියලා. එහෙනම් මේ ගැටලුව අපි ලියා ගමු. අපි හිතමු නිශ්චලතාවයෙන් ආරම්භ කරන වස්තුවක්. එහෙනම් ආරම්භක ප්‍රවේගය නිස්තරයි. ආරම්භක 10ක ප්‍රවේගයක් ලබා ගත්තා. ලබාගෙන එම ප්‍රවේගයෙන් තවත් තප්පර 10ක් චලිත වෙලා තවත් තප්පර 5කදී තම ප්‍රවේගය තප්පරයට මීටර් 15ක් දක්වා වැඩි කරගත්තා. මෙතන වර්ගයට නෙවෙයි තප්පරයට මීටර් 15ක් දක්වා වැඩි කරගත්තා. තවත් තප්පර 10කදී නිශ්චලතාවයටපත් වුණා. දැන් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔබ අඳින්න බලන්න උත්සාහ කරන්න. දැන් බලන්න මේකෙදි අවස්ථා මොනවද මේ හැදෙන ලක්ෂ. මේ තියෙන කාලය මේ තියෙන ප්‍රවේගය. එතකොට ඔබ හොඳට මතක තියාගන්න ප්‍රවේග අක්ෂය ලකුණු කරනකොට ප්‍රවේගය ලකුණු කරලා තප්පරයක මීටර දාන්න. කාලාක්ෂය ලකුණු කරනකොට කාලය කියලා දාලා තප්පර කියලා දාන්න. මූල ලක්ෂය කොහෙද කියලා පෙන්නන්න. එතකොට කාලාක්ෂය හැම වෙලේම x අක්ෂයේ තමයි ප්‍රස්ථාරයක අපි අදින්නේ. ඊට වෙනස් වෙන්නේ ප්‍රවේගයේ විස්ථාපනය වගේ තමයි y අක්ෂයට අපි මේ ප්‍රස්ථාර අඳින්න ගන්න. තප්පර 5කදී නම් පහේ ගොඩවල් තියෙන නිසා අපි 5 10 15 20 25 ආදී වශයෙන් 30 35 40 45 ආදී වශයෙන් අපිට පුළුවන් කාලාක්ෂය ක්‍රමාංකණය කරගන්න. ඊළඟට තප්පරයට මීටර 10යි. ඊළඟට තවත් තප්පරයකට මීටර 15යි. එහෙනම් අපිට මේකත් තියෙනවා 10 5ක් පේන හින්දා 5 10 15 ආදී වශයෙන් මේ ප්‍රවේගාක්ෂයත් ක්‍රමාංකණය කරගන්න පුළුවන්. එතකොට අපි බලමු ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කිසි ගැටලුවක් නැහැ හරි බිඳුවයි. තප්පර 10කදී තප්පර 5කදී 10යි ms වෙන එකක ප්‍රවේගයක් ලබා ගත්තා. තප්පර 5කදී ලබාගෙන තියෙනවා 10යි ms වෙන එකක ප්‍රවේගයක්. හරි? තප්පර 5ක් ගත කරනකොට 10යි ms වෙන එකක ප්‍රවේගයක් ලබා ගත්තා. එතකොට ඔන්න හරි තප්පර 5ක බිඳ මේක ගත්ත අපි පාවිච්චියට මේ කොටසත් පාවිච්චි කරා. එම ප්‍රවේගයෙන් තප්පර 10ක්. එම ප්‍රවේගයෙන් තප්පර 10ක් නම් මෙන්න එතන ඉඳලා තවත් තප්පර 10ක් නේ. 5 ඉඳලා 10ක් කියන්නේ 15යි. එම ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. එම ප්‍රවේගයෙන් තප්පර 10ක් ගමන් කරනවා. දැන් උනා මේ කොටසත් හරි. තවත් තප්පර 5කදී කියන්නේ මෙන්න මේ අවස්ථාවට එනවා. තම ප්‍රවේගය 15ක් දක්වා වැඩි කරගන්න. එහෙනම් තවත් තප්පර 5කදී තම ප්‍රවේගය 15 දක්වා වැඩි කරගන්න. පැහැදිලිද දැන් වැඩි? අර මෙහෙම ගියේ එක තවත් තප්පර 5ක් යනකොට 10 හිටපු කෙනා 15 දක්වා වැඩි කරගත්තා. හරි? තවත් තප්පර 10කදී. මෙතන නේද තවත් තප්පර 10ක් යනකොට නිශ්චලතාවයටපත් වුණා කියන්නේ බිඳුව. ප්‍රවේගයේ බිඳුවයි. වේගයේ බිඳුවයි නිශ්චලතාවය. මේක තමයි මේ අවස්ථාවේ ප්‍රවේග කාල ප්‍රස්ථාර විදිහට එන්නේ. ඒකට බලන්න අපි කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් මෙන්න මේ විදිහට. දැන් මේකෙත් ඔබට පුළුවන් හොයන්න ත්වරණය. ත්වරණය කියන්නේ මොකක්ද එහෙනම්? ප්‍රවේගයේ වැඩිවීම බෙදීම ගත වූ කාලය. 10 බෙදීම 5. දෙවෙනි අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් 5ක් නැත්නම් මේ
15ත් 20ත් තප්පර 15ත් 30ත් අතර ත්වරණය. එහෙනම් මෙතෙන්දි කීයද? ප්‍රවේගයේ වැඩිවීම 5යි. 10 ඉඳලා 15ට 5යි. ගත වූ කාලය 5යි. එහෙනම් 5 බෙදීම 5 කියන්නේ ත්වරණය මෙතෙන්දි 1යි. මේක මොකද්ද? මන්දනයක්. එහෙනම් මේ පළවෙනි අවස්ථාවේදී මේක ත්වරණයක්. මේක ත්වරණයක්. මේක මන්දනයක්. එතකොට අපිට මේ ත්වරණය හොයන්න පුළුවන්, මේ ත්වරණය හොයන්න පුළුවන්, මේ මන්දනය හොයන්න පුළුවන්. දැන් ඔබ ඉස්සෙල්ලා ගැටලුවේ හදුවා වගේ මේ පළවෙනි ත්වරණයෙන් ගමන් කළ දුර කියන්නේ මෙන්න මේ විස්ථාපනය. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ විස්ථාපනයේ දුර කියලා කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ තප්පර 10ත් 15ත් අතර චලිතය ගැන අහුවොත්. මේ තප්පර 15ත් 20ත් අතර චලිතය ගැන අහුවොත්. ත්වරණයක් තියෙනවා. මේ ත්වරණයෙන් ගමන් කළ විස්ථාපනය කියන්නේ මෙන්න මේ මුළු වර්ගඵලය. හොඳට මතක තියාගන්න. මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ කොටසේ මුළු වර්ගඵලය තමයි මේ අවස්ථාවේ තප්පර 15ත් 20ත් අතර විස්ථාපනය. අපි බලමු කොහොමද හොයන්නේ කියලා. ත්‍රපීසියමක් තියෙනවා. ත්‍රපීසියමක වර්ගඵලය. කෙනෙකුට හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා මේ චතුරස්‍ර වර්ගඵලය උදෑගි. එහෙම නැත්නම් සමාන්තර පාද දෙකේ එකතුව එන 10 එකතු කිරීම 15 බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස ගැලවිදී 5යි. 10යි 15යි 25යි 25 තරක් 5යි 125 දෙකෙන් බෙදුනහම 62.5යි මීටර. මම මේ පුංචි සුළු කිරීම ගැන වැඩි කතා කරන්නේ ඔයගොල්ලෝ ගණිතයට දක්ෂ දරුවෝ ඒ සුළු කිරීම කරගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි ඇසුරෙන් තමයි ඔබට බොහෝ විට 10 ශ්‍රේණිය ඒ වගේම 11 ශ්‍රේණියට ගියත් භෞතික විද්‍යාව විෂය කොටසෙන් බොහෝ විට ගැටලු එන්නේ. එතකොට මේ ගැටලු වලට උත්තර දෙන්න හැකියාව තියෙනවා. එතකොට ඒක තමයි අපි මේ ප්‍රධාන වශයෙන්ම ගත්තේ. ඊට අමතරව ඔබේ පෙළ පොතේ තියෙන අභ්‍යාස ටික ඔබට කරන්න පුළුවන්. ඒ අභ්‍යාස ටික කරයින් පස්සේ මේ පළවෙනි පාඩමට සම්බන්ධ වෙච්ච සරල රේඛීය චලිතය එතනින් අපි අවසන් කරමු.